සුබ සන්ධ්‍යාවක්. මේ දවස්වල අපිට සන්ධ්‍යාව ටිකක් මේවකට එකතු වෙන්න බැරි වෙලාවල් ලැබෙනවා. තද වර්ෂාව, අකුණු සැර වගේ කාරණත් බාධක වශයෙන් හිටිනවා. සමහරට පැය 6ක් විතර ධර්ම දේශනා සඳහා කැප කරලා බණ 6ක් විතර කියලා හිටපුවමත් වෙහස දැනෙන කොටත් ඉතින් නවත්තන්න වෙනවා. මේ නිසා පසුගිය දිනවල අපට ඔබ මුණ ගැහෙන්න බැරි වුණා. ඒත් ලැබුණු ප්‍රශ්න පත්‍රයක් තිබෙනවා. අපට දවසක පැයක දේශනාවක් කළා. සතියකට දෙකකට පමණ පෙර ඒක සවන් දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා. අද නම් ඒ කතාව කරන්න නෙවෙයි සූදානම් වෙන්නේ. ලැබිලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. නමුත් ඒ කතාවම විස්තර වෙන්නත් පුළුවන්. අපි එහෙනම් යමු රාජකාරියට. පළවෙන්න සිතක් පමණක් හටගත් බව අමතකව ද්වේෂය ඇති වී පසුව මතක් වී තැවුලක් හටගනී. මා පරාද වී යයි. මා ඊට කුමක් කළ යුතුද? මේකට කියන්නේ මොකක්ද? uppannam ව්‍යාපාද විතක්කම්. ව්‍යාපාද විතර්කය, තරහව. පසුව තැවුලක් හටගනී කියලා තියෙනවා. ඒක තමයි දුක කියන්නේ. පෘථග්ජන පුද්ගලයා මේක ගැලවෙන්න බැරුව විඳිනවා විඳවනවා. සෝවාන් සිර අනාගාමී දක්වා තුනී වෙමින් පවතිනවා. 100ක් නැති නැහැ. සිතක් පමණක් හටගත් බවට වඩා එහාට දකින්න ඉගෙන ගන්න. මේ එන එක අද එකක් නෙවෙයි. මේ අතීතයක්. ඔබ විසින් පුරුදු කරගත්ත හදාගත්ත පරණ දෙයක් කොතින් ඔය එන්නේ. තරහ වුණේ අද නෙවෙයි මාස ගණනකට පෙර නම් අද එනකොට සිතවිල්ලක්. යාළුවනේ අද නෙවෙයි මාස ගණනකට පෙර අද එනකොට සතුටක්. නමුත් මේ දෙකම සිද්ධියක් නෙවෙයි දැන්. මල අතීතයකට පණ දීමක්. නමුත් එහෙම දකින්න මේ පෘථග්ජන සමාජයේ කවුරුත් ඉගෙන ගත්තේ නැහැ. ඒකට එකතු වෙන්න තමයි පුරුදු වුනේ. අපි හැම විටම සමාජය කරන්නේ ඒකට එකතු වෙන එක, වාර ගන්න එක. එකතු වීමෙන් පවත්වනව නැත්නම් තවදුරටත් සතර හදනවා. ඔය එකතු වීමට තමයි මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ සංස්කාරයන් මගේ ආත්ම කොට ගැනීම නැත්නම් නිත්‍යක ආත්ම කොට ගන්නවා කියලා පොතේ පැහැදිලි කරලා තියෙන්නේ. වචනින් ගත්තේ නැති වුණාට එකතු වෙනවට නමක් ඒක. ඉතින් එකතු වෙලා කවදාවත් ඉවර කරන්න බෑ. එකතු වුණොත් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මහරස්ස කියන්නේ ඒක තමයි. දුක වැඩි කර ගන්න පුළුවන්. ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි වුණොත් දුක් 100ක් කියලා කියනවනේ. ඇලෙන කරුණු 100ක් නම්. දැන් ඊට කුමක් කළ යුතුද? එකතු නොවී සිටිය යුතුයි. පැරණි දෙයක් නම් හිතට එන්නේ පවත්තන්න නැතුව එකතු නොවීමෙන්. අන්න ඒකට තමයි අපිට වීරියක් ඕන, සතියක් ඕන. ඒ මල දෙයක් බව පිළිගන්න ඕන. දැන් මේකට පණ දෙන්න ගියාම මහ විශාල පවුලක් හටගන්නේ. අතීතං යදතීතං පහිනං තං ත්‍රිපිටකයේ තියෙනවා යමක් අතීතයේද යමක් අතීතයේද ඒක ප්‍රහීන වූ දෙයක්. කියන්නේ දැන් ඒක සිද්ධියක් නෙමෙයි. සිතුවිල්ලක් විතරයි. නමුත් අපි ඒක සිතුවිල්ලක් වශයෙන් දකින්න දන්නේ නැහැ. ඒක සිද්ධියක් කොට ගත්ත නිසා අදාළ දැවිල්ල තියෙනවා. එහෙනම් අපිට ඒක සිතුවිල්ලක් වශයෙන් දකින්න සිහිය තියෙනකොට අපි ඒකට එකතු නොවෙනවා නම් මේ තැවුල ටික ටික තුනී වෙයි. මේ අද තියෙන ප්‍රශ්නවල මීට අදාළ කරුණු ගොඩක්මයි තියෙන්නේ. ඒ නිසා ඊළඟ ප්‍රශ්නේදී තව ටිකක් උත්තර හම්බ වෙයි. අහගෙන ඉන්නකෝ. 2. මානිතරම ආයතන 6ට එන අරමුණු ගැන සතියෙන් සිටීමට වීරිය ධර්මයි. එසේම අප්‍රමාදය සඳහා වෙර ධර්මයි. ඒත් මාහට සමහර දවස්වල පෙනෙන සිහින
බොහෝ විට සමන්විත වන්නේ යම් ස්ථානයකට යාමට තැත් කිරීමේදී හෝ කිසියම් වැඩක් කරන්න විට ඒට ඇතිවන නොයෙක් බාධාවන්නේ. මෙසේ වන්නේ මාගේ දුර්වලතාවයක් හේතු වෙන්නේ අයි සිතේ. මේ පහදව ඇත්ත. දුර්වලතාවයක් තමයි. අපි උඩ එකත් කතා කරලා යමු. ආයතනට හයට එන අරමුණු ගැන සිහියෙන් සිටීම කියන එකේ තේරුම ආයතන 6 විතරක් නෙවෙයි. ඉරියව් 4කුත් තියෙනවා. සිටිද්දි, හිඳිද්දි, යද්දි, නිදද්දි, දිගාවි. ඒ ඉරියව් 4ත් ඔකටයි. එනම් සිහියෙන් ඉන්න ඕන අරමුණු ගැන නෙමෙයි අරමුණු සමග එන කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කය හෝ විහිංසා විතර්කය. මොකද පහන සංඥාවල පෙන්නන්නේ මෙන්න මේ තුනේ තමයි හදන්න තියෙන්නේ කියලා. කාම විතර්කය කියන එක සාමාන්‍යයෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. ලෝභය, ඇලීම, කාමුකත්වයේ කියන පැත්තක් තියෙනවා. ඒකට ඉතින් ඒ විකෘති කාමයේ පැත්ත තමයි විශේෂයෙන් නරක. ව්‍යාපාද විතර්කය කියන්නේ අකමැත්ත නැත්තම් තරහව කියන එකනේ. ඉතින් එහාට ගිය බලවත් වෙන එක තමයි අවිදරණ්ඩ හිතන එක විහිංසා විතර්කය. මරන්න ඕන කියලා හිතලා මරන්න යන එක. ඒක මේ තුනේදිම මේ තුනම අන්න එහෙම ආවහම ඒකට එකතු නොවී ඉඳින්න සඳහා වෙර දරන්න ඕන. අපි සංසාරේ එක තුන එකයි කලේ. ඔය කොතරම් බෞද්ධ කිව්වත් කොතරම් වෙනත් ආගමකවත් අපි කරලා තියෙන වැඩේ ඔකට එකතු වෙන එක තමයි. සංසාරේ හදන එක තමයි පෘථග්ජන මිනිස්සු කරලා තියෙන්නේ. ලේබල් ගහගෙන බෞද්ධ කියලා. දැන් මේ ගැලවෙන්න ඕන නම් එකතු නොවීනේ ඉන්න ඕන. අන්න ඒකට තමයි එසේම අප්‍රමාදයේ සඳහා වෙරදර්ම කියන ඔබේ මේ වචනේ වළංගු වෙන්න ඕන. ඒකට එකතු නොවීම සඳහා තමයි වෙරදර්මි. අවේරේනච සම්මන්ති. නොකිරීමෙන් වෛර නොකිරීමෙන් සංසිඳේ. අක්ඛෝදේන දිනේ කෝදං. දෙක නොකිරීමෙන්. එකතු වීම කිරීමයි, එකතු වීම නිට්ටයයි, එකතු නොවීම අනිත්‍යයි කියන තැනට දියුණු කරගන්න කොනවද? එතකොට ඔබේ මේ වචනවල කටයුත්තට ඔය කියන එදිනදා වැඩ කටයුතු කරන ගමන්ම මේ විතර්ක තුන ඔබට මාර්ය අවශ්‍යයෙන් නැවිදින් ඔබ පොළඹවා ගන්න බලාවි. ඒකට දියුණු කරන සිහියකින් මේ මුණ දෙන්න ඕන. ඒකයි ඔය බුදු සමය සිහිය වැදගත් කරලා තියෙන්නේ. ඔය අපේ රටේ එක ඉරියව් වලට සිහිය කියලා ඉගෙනුවාට ඔසෝමි හරි ඝනමි හරි තබ්බමි කියලා නෑ. වර්තමාන මොහොතේ විතර්කයට එකතු නොවෙන්න දිනු කරපු සිහියක් තියෙන්න වෙනවා. ඔකට මම මේ ළඟදී ධර්ම දේශනාවක් කරමින් ඔය සූවිසි ප්‍රත්‍ය තියෙන ප්‍රත්‍ය කියන්නේ 24ක් තියෙන හේතු කියන අර්ථයේ හේතු නැත්තම් හේතුත් නෙමෙයි ප්‍රත්‍ය කියන්නේ අනික් කාරණා කියන එක. ඕකේ තියෙනවා මෙන්න මෙහෙම පද තුනක්. මේ අපි පටන් ගන්න ආරම්භන පත්‍ය අධිපතිපත්‍ය කියලා මේ තේරම පාඩම් කරගන්න ඕන නෑ. කවුරුත් තමයි ඒක තියෙනවා මේ පශ්චාදාත, ශහදාත, පුරේජාත කියලා ප්‍රත්‍ය තුනක්. දැන් ඔබට තරහවක් ඇවිදින් බැනලා මොකක් හරි කරලා හවස මතක් වෙනවා. ඒ පශ්චාදාත. පස්සේ තමයි මතක් වුනේ මං කරේ වැඩේ වැරදි නේද කියලා. ඒ සිහිය මදි නිසා. අර මට දුරකථනයෙන් කතා කරපු කෙනෙක් වා එනකොටම දැනෙනවායි කියලා. ඒ කියන්නේ සහජාත. ඒකත් එක්කම සිහිය එනවා. මෙතනින් එහාට නොයයිතුයි කියලා. තව ටිකක් දිනු කරනකොට පුරේ ජාත එන්නත් ඉස්සරලා සිහිය එනවා. එතකොට යන්න මිල නෑනේ. ඔය ඕවා පොතේ නෙමෙයි තියෙන්නේ ඔය බලංග ඔය හිතේ හට ගන්න ඕන කාරණයක්. ඒ නිසා දිනු වෙනකොට මේ ගැටලු නැති වෙලාවේ මේ ඔබේ මේ අනිත් කාරණාව ඔබ ළඟ තියෙන මානසික දෝෂයක්. ඔබ කලබල වෙන කෙනෙක් නැත්නම් ඔබ වැඩක් පටන් ගත්තාම අසාර්ථක වේද කියන මානසිකත්වයෙන් ඉන්න කෙනෙක්. හැම වැඩක් කිරීම සම්බන්ධයෙන්ම සුභවාදීව බලන්නේ නැහැ. කලබල වෙනවා, බය වෙනවා, නැත්නම් අසාර්ථක වේද කියන ඒක තමයි කල්පියා හිතන්නේ. ඒ හිතන එක තමයි මේ හීනෙන් පේන්නේ. හීනේ කියලා කියන්නේ බාහිර එකක් නෙවෙයි, තමයි මෙහෙන් හදාගත්ත එකක් නේ. ඉතින් අසාර්ථක වේද කියලා හිතන්න ඕනේ නැහැ. සාර්ථක අසාර්ථක එකක් වෙන්න පුළුවන් ගමනක්. නමුත් Taman සුභවාදීව යන්න ඕන. පසුතැවිලි නොවි, පස්සට අදින්න නැතුව. එහෙනම් ඔබ ගමනක් ඔබගේ පමණක් නෙවෙයි බොහෝ දෙනා තුන දැකලා තිබෙනවා. පටන් ගත්ත තැන ඉඳලා ඒගොල්ලොන්ට වෙන මොකද්දෝ චකිතයක් තියෙනවා. හරි උත්තරය කෙරෙන එක හෝ නොකරන එක අපි සම්මුඛ පරීක්ෂණයක් වෙන්න පුළුවන්. තව මොකක් හරි. දෙකෙන් එකයිනේ. ඒක ඕකුණත් බාර ගන්න ඕනනේ. කල්පිය ආංජනම් බලලා හරියන්නේ නැහැනේ. නමුත් එතකොට තමයි මේ අර මේ විදිහට හීනෙන් පේන්නේ වැඩේට ඉස්සෙල්ලා බාධා. මම දැන් හොරාට ඉස්සෙල්ලා ගෙහෙල්කට වැටපයින්නවා කියන්නේ ඕක වෙන්න ඇති කියලා හිතන වෙලාවකට.
ඒ නිසා අපි හදාගත්ත දෙයක් ඒක ආපහු ටික ටික හුරු කරගන්න. එතකොට මොකද මම මෙහෙමයි ඔබ කියන්නේ. විකොනමින් එක අතිප්පි නම් දවල්ට වටපිට බල බලා ඉන්නේ පොලිසියෙන් එයිද කියලා. බයි. දැන් හීනෙන් පොලිසියෙන් දැක්කහම දුවනවනේ. හීනෙන් පොලිසියෙන් ආවේ අර දවල් බය වෙච්ච එකනේ අර පේන්නේ නැත්තම් කොහෙද ආයේ. අපිත් පොලිසියෙන් එනවා මේ පන්සලට. එහෙම නැත්නම් කාර් එක නවත්තලා අහනවා අතන තැන්වලදී. hina වෙලා අහන්නේ මම මොකද මගෙන් කෙරෙන්න ඕන කියලා. බය වෙන්න කාරණයක් හරි හොරබඩු මොකක්වත් නැහැ නේද? මට කිසිම චකිතයක් බයක් ඇති වෙන්නේ නැහැ. මොකද මගෙන් කෙරෙන්න ඕන කියලා අහනවා. අන්න ඒ එහෙම නෙමෙයි ඉතින් අර කසිප්පු කාර්යය එහෙම නෙමෙයි ටයි මේ කාගේ කෝට් එක දැක්කත් බයයිනේ. තැපල්කාරුවාවත් බය වෙනවා පොලිසියෙන් කියලා. අන්න ඒ වගේ කල්ැතුව හදාගත්ත දෙයක් තමයි මේ සිත ඇතුළට යන්නේ. ඒක අයින් කරගත්තාම ඔය ප්‍රශ්නේ හරියයි. 3. න්‍යාම ධර්ම පහේ සැබෑ අර්ථය කුමක්ද? සැබෑ අර්ථය. දැන් මේ අහනම ඇත්තේ මේ පාසලෙන් ඉගන්නපු අර්ථය තුල ඉඳගෙන මම හිතන්නේ. මොකද ඊට වඩා නම් හැම දෙයකම ගැඹුරු අර්ථයක් තියෙනවා කියන්නේ මම දන්නවා. නමුත් න්‍යාම ධර්ම කියන එකේ තේරුම මේ ස්වාභාවික සිදුවීම් කියන එකනේ. ඉතින් එහෙමනම් ඒවට කරන්න දෙයක් නැහැ අපිට. ඒවා උපේක්ෂා සහගත වෙනවා අරුණාම උතු නියාමය, බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය, චිත්ත නියාමය. කම්ම නියාමයක් කියන්නේ කර්ම වෙනස් කරන්න පුළුවන් කියලා විතරයි. ඒකත් මදි උත්තරය. කර්මය වෙනස් කරන්න පුළුවන් කියන එක නෙමෙයි කර්මය ඡය කරන්න පුළුවන් කියන තැනට එන්න ඕන. කියන්නේ සාමාන්‍යයෙන් වෙන්න තියෙනවා නම් යමක් නවත්තන්න බෑ පූර්වයේ කර්මය කියන වචනයක් පාවිච්චි කරනවානේ. නමුත් ඒක නෙමෙයි මේකේ ඇත්ත. ඔය කර්ම පදයට අපි එකතු කරලා තියෙන අගය මහා ඍණාත්මක එකක්. ඔබ නෙමෙයි මම අහලා තියෙනවා දේශකින් වහන්සේලා පවා කියනවා. බුදුහාමුදුරුවන්ටත් කර්ම විපාක දුන්නා. මොකද මේ කොන්දේ අමාරු හැදිච්ච එකයි ඉසිර රදිච්ච එකයි. එතකොට කර්මය කියන්නේ අකුසලයක දුක් විපාකයක් කියන එක නේද අර කියන්නේ. ඇයි ඒ අය කියන්නේ නැත්තේ සියලි මහරහතන් වහන්සේටත් කර්ම විපාක දුන්නයි කියලා. අර ප්‍රත්‍යලාභින් අතර අග්ගස්ථානයේ යන තැන සිව්පසේ හම්බුනේ කර්ම විපාකයක් නෙවෙයි. ඒකෙන්වත් තේරුම් ගන්නකො කර්ම විපාක කියන්නේ අසුභවාදී එකක් නෙමෙයි දෙපැත්තම කියලා. නමුත් විපාකේ බාරගන්නේ පෘථග්ජනය. සැලෙන්නේ. බුදුන් වහන්සේ හෝ සියලි මහරහතන් වහන්සේ හෝ සැලෙන්නේ නැති කෙනෙක්. විපාකේ ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නැහැ. විපාකේ තිබෙනවා. නමුත් සැලීමක් නැහැ. 아무තෙන් උද්ධාමයටපත් වීමකුත් නැහැ. ඒ වගේම හැකිලීමකුත් නැහැ. ඒක මේ සමාජය දන්නේ නැහැ. පෘථග්ජන මට්ටමින් හිතනවා බුදුන් වහන්සේ සහ රහතන් වහන්සේ ගැන. පෘථග්ජනෝ ඒක බාර ගන්නවානේ උද්ධාමයටපත් වෙන්න හොය හැකිලෙන්න. උන්වහන්සේලා පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං අසන කම්පදිනේ. ඒ කියන්නේ ඇතුළතින් එන්න කම්පනයක් ඒ සම්බන්ධයෙන් ඇලීමක් ගැටීමක් නැති විට විපාකයේ තියෙවි. නමුත් ඒක ප්‍රතිසන්ද නෙමෙයි ප්‍රවෘත්ති. එහෙනම් දෙපැත්තටම විපාකනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කර්ම විපාක දුන්නා කියන වචනේ කියන්න එපා. මිනිස්සෙක් නික්ලේශී වුණත් ක්ලේශී වුණත් ජීවිතයේ අවසානයේ දක්වා කාලය තුල පෙර කර්මවල විපාකයන් තිබෙනවා. නමුත් ඒවා ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්ද විපාක නෙවෙයි. ඒ ප්‍රවෘත්ති විපාකෙත් පුතග්ජන පුද්ගලයා උදම්මනනවා බාර ගන්නවා. නමුත් ආර්යයන් වහන්සේලා 아무තු උදම් ගැනීමක් මොකක්වත් නැහැ. මේක තියෙනවා රහසක්. ඒක තවත් අලුත් වචනයක් මගෙන්. සාමාන්‍යයෙන් මම අලුත් වචන එකතු කරනවානේ ධර්ම දේශනාවලට සහ මේ වගේ වැඩවලට. ඒ කියන්නේ කියා ගන්න ඕන දේ කියන්න වචන හදන්න ඕන. දැන් මේ පෘථග්ජන සමාජය කියන්නේ බාහිර දේවල් වලින් සෑහීමටපත් වීමනේ. ලාභයෙන් හරි අලාභයෙන් හරි උහුට මේ පිට කාරණයක් අල්ලන තමයි උද්ධාමයටපත් වෙන්නේ, කල්පණයටපත් වෙන්නේ කියන එක. නමුත් බාහිර කාරණේ නෙවෙයිනේ උද්ධාමය කියන්නේ ඒක උසාවෙන් තමන් හදාගත්ත දෙයක්. ඇකිලීම හෝ දෙකම තමන් හදාගත්ත දෙයක්. ඒ දෙක නැත්නම් බාහිර කාරණා වලින් සතුටක් හොයන කෙනෙක් නෑ නේද? මේ අනුන්ගෙන් සැප හොයනවා වෙනකොට බුදුන් වහන්සේ ඔක අයින් කරගත්තාම තමන්ගෙන් සැප හොයා සෑහීමටපත් වෙන කෙනෙක්. එතකොට බාහිර කාරණාවලට අපිව අවුස්සන්න කලමන්න බෑ. අන්න එහෙම ඇතුළත තියෙනවා බාහිර දේවල් වලින් උදම්මනන්න කම්පා නොවෙන්න තමන්ගෙන්ම සෑහීමටපත් වීම කියලා තැනක් උපේක්ෂාවේ. කතා කරලා වැඩක් නැහැ. මෙහෙ ගිහින් බලන්න හම්බ වෙයි.
එතකොට මේ උතු ගත්තහමත් බීජ ගත්තහමත් විස්තර කරන්න ඕනේ පොතේ තියෙනවනේ නේ. න්‍යාම ධර්ම. එතකොට න්‍යාම ධර්ම වල සිදුවීම් මෙහෙනම් ඍතු වෙනස් වීම නිසා සිදුවන දේවල් හරි. එහෙම නැත්නම් මේ බීජ කියන එකෙන් පෙන්වන්නේ මේ ගෙඩිවල ගස්වල ගෙඩි හදන එක හරි මෑට හැදෙන හරි එක නෙමෙයි. ඔබේ ජීවිතය තුළ කිසියම් ආකාරයක මව්ගේ ලක්ෂණය, පියාගේ ලක්ෂණය, ඒක දෙකටම අයිති ලක්ෂණය. ඉතින් ඒකක්වත් හරි වැරදි හරි හොඳ හරි නරක හරි නෑ. අන්න ඒකයි ගැඹුරු අර්ථය. ඒක අඬන්න දොඩන්න වල කාරණයක් හෝ උද්දාමයට කාරණයක් නෙමෙයි තේරුම් ගත්තාම. ඒක දැන් වෙලා තියෙන දෙයක් නේ. ආයෙ කොහොමද හදන්නේ ඒක? එතකොට පාලනය කළ හැක්කේ කර්ම නියාමයේ පමණයි කියලා තියෙනවා. කර්ම නියාමයේ පාලනය කරනවා කියන එකේ තේරුම කර්මය වෙනස් කරනවා කියන එක නෙමෙයි, කර්මය ෂේ කරනවා කියන එක. එමය න්‍යාම ධර්ම සම්බන්ධයෙන් ගන්න තියෙන්නේ අර පාසල් මට්ටමේ අර්ථයට වඩා ටිකක් ගැඹුරින් තියෙනවා කියන එක තේරුම් ගන්න. ඒ පාඩම් කරගත්ත එක ඉතින් ලීවට කමක් නැහැ විභාගෙට. නමුත් මේ න්‍යාම ධර්ම සම්බන්ධයෙන් ගත් කල අපට කළ හැකි දෙයක් නැහැ. එහෙනම් ඒ සිදුවීම් කෙරෙහි අඬන දනන්න වැළපෙන්න ඕන නැහැ කියන එකට මේකෙන් පෙන්වන්නේ උපේක්ෂා සහගත වෙන්න ඕනේ කියන එක. 4 අරමුණු හරහා එන සැප දුක් උපේක්ෂා වේදනා මෝහ සහගත නිසා අකුසල් සිත් වැඩෙන බවත් විදර්ශනා උපේක්ෂාවෙන් අනුසය නොවැඩෙන බවත් ඔබ වහන්සේගේ දේශනා අසා තේරුම් ගතිමි. මේ වැරදි නම් නිවැරදි කර දෙන්න. සැප දුක් උපේක්ෂා වේදනා මෝහ සහගත නිසා අකුසල් සිත් වැඩෙන බවත්. ඔව්. සැප දුක් උපේක්ෂා වේදනා සමග ඇලීම ගැටීම මෝහ කියන එකේ තේරුම ලෝභ මෝහ, දේශ මෝහ. ලෝභ දේශ මෝහ තුනම එකට එන්නේ නැහැ. එතකොට මෝහ කියන එකේ තේරුම මමත්වයෙන් ගන්න මුලාව කියන එක. එනම් සැප ඇලෙන කොටත් මෝහ. මමත්වෙන් ගැනීම. දුකේ ගැටෙන කොටත් මෝහ. උපේක්ෂාවේ පෘථග්ජන පුද්ගලයාට මම ඉන්නවා. මම සැලෙන්නේ නැහැ කියන එක. විදර්ශනා උපේක්ෂාව වෙනයි මේක වෙනයිනේ. එතකොට ඒවට එකතු වීම තුළින් චිත්තහභ්‍යන්තරයේ මෝරා යන එක තමයි මේ අකුසල් සිත් වැඩෙන බව කියන වචනෙන් පෙන්වන්නේ. කොහොමද විදර්ශනා උපේක්ෂාව කියන්නේ? සාමාන්‍යයෙන් මට මතකයි මගේ ඔය පියාගේ පියා ගැඹුරු ධර්මයක් තේරුම් ගත්තා නෙමෙයි. නමුත් උන් ළඟ තියෙන හොඳ වචනයක්. ඕවට මොකක් කරන්නද? වෙච්ච දෙයට මක් කරන්නද? අර කම්පාවටපත් නැතු උපේක්ෂාවට මේ පෘථග්ජන උපේක්ෂාවටපත් වෙන හැටි. අද ඔබට මේවා තේරුම් ගත්තා අය නම් කරන්න ඕන මොකද්ද? මේ විදර්ශනා උපේක්ෂාව කියන්නේ. ඒතං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. මේ ආපු කාරණාව සැප දුක් උපේක්ෂාව දැන් එකක් නෙමෙයි. මෙහි කාරණා මෙහෙම ප්‍රත්‍ය විතරයි තමන්ගේ හිත ඇතුළේ තබාගත්ත පරණ එකක් මේ ඉන්නේ. දැන් ඒක නෑ. දැන් එහෙනම් ඒක අවුස්සලා පණ දෙන්න ඕන නෑ. ඒකට එකතු නොවෙනවට තමයි ඔය උපේක්ෂා සහගත වෙනවයි කියලා කියන්නේ. ඇලීමෙන් ගැටීමෙන් අතහැරෙනවට. එහෙනම් ඔබට මේ ඒක තේරෙනවා නම් ඒ නිවැරදි. අර මුලින් කිව්ව පදේ වගේම ඔබේ වැඩ කරන්න යන්න සත්පුරුෂයෙක් වශයෙන් සමාජයේ කරන්න තියෙන ඕන දෙයක් කරන්න. නමුත් මේ චිත්තාභ්‍යන්තරයේ තියෙන තමන් හදාගත්ත මෝඩකම උපදින්නට ඇස කන නාසය දිවකය උදව් වෙන්න පුළුවනි. සතර ඉරියව්ව උදව් වෙන්න පුළුවනි. ඉන් පිට නැහැ. එතකොට ඒ වයිදී උපදින මේ කාරණා තුන කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. මේක පිළිබඳ අධ්‍යයනය කරලා ඔබට මේවා උපදින්න තියෙන වෙලාවල් පිළිබඳව ඔබේ ශේස්ත්‍රය ආශ්‍රයෙන් තේරුම් ගන්න. එතකොට කල්ැතුව අනතුරු හඟවගෙන තියෙන්නේ. දැන් එනකොට අර පච්චාජාත සහජාත පුරේජාත කියන තැන දක්වා දිනුවන් කරන්න පුළුවන් වෙයි. එතකොට ඒගොල්ලන්ට ඇවිදින් අපට තරවට කරන්න අපිව පොළඹවා ගන්න ඉඩ නැහැ, යන්න වෙනවා. අන්න ඒ පැරණි දෙයට එකතු නොවීම තුළින් අපි උපේක්ෂාව වඩනවා කියන කාරණාවට ඔබ ඇවිත් ඉන්නවා නම් ඒක තමයි මේ
මේ වැරදි නම් නිවැරදි කරන්න නෙමෙයි මං කියේ නිවැරදි නම් හරි කියලා පැහැදිලි කළේ. 5. අபிසංකාරයන් මගින් චිත්ත අභ්‍යන්තරයේ තැන්පත් වූ කෙලෙස් නැවත නැවතත් අතීතයෙන් මතුව අනාගතයට බන්ධනයක් ඇති කරන විට කර්මක්ෂය කිරීමේ කර්මය මගින් ඒවා ප්‍රහාණය කර නැවත උපාදානයේ වලකා සතර බන්ධනයන් කෙටි කර ගත්තද පූර්ව කෙලෙස් හේතුවෙන් සිදු කරගත් අකුසල කර්මයන් විපාක දීම එමගින් తాවකාලික එමගින් නවතාලිය නොහැකි නේද? අරකමයි මේ කියන්නේ. අකුසල විපාකයන් නෙමෙයි කුසල විපාකයන් දෙකම කර්ම විපාකනේ. නවතාලිය නොහැකි. නමුත් ඒවා ප්‍රතිසන්දියට යන්නේ නැහැ ප්‍රවෘත්ති විපාක. ආර්ය පුද්ගලයා ඒවා බාර ගන්නෑ. බාර ගන්න පෘථග්ජන පුද්ගලයානේ. ඒ නිසා විපාකෙ තිබුණයි කියලා අමුක උද්ධාමයක් හෝ කනගාටුවක් නැහැ. විපාකය දැන් කය කියන්නේ විපාකයක් නේ. දැන් බෝධිසත්වයින් වහන්සේ කළා වූ යහපත් ක්‍රියාකාරකම් මත තමයි උන්වහන්සේගේ ශ්‍රී ශරීරයට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හම්බ වෙලා තිබෙන්නේ. ඒ බුදුවරගේ පුරුෂ ලක්ෂණ නෙමෙයි බෝධිසත්ව පුරුෂ ලක්ෂණ. එතකොට ඒවැ විපාකේනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එන්නේ. ඔබටත් ඇසේ හෝ කනේ හෝ මොහොනේ හෝ විශේෂ කාරණා වරසේ විශේෂ කාරණයක් හෝ අඩුපාඩුවක් හෝ ගත්තාම මේක අතීත විපාකයක්. අනේ වගේ තව ප්‍රවෘත්ති විපාක තිබෙනවා. සීවලී මහරහතන් වහන්සේට එක විදිහකට, මොගලන් හාමුදුරන්ට තව විදිහකට, බුදුන් වහන්සේට තව විදිහකට. නමුත් ඔබේ ඇසෙන් බලන්න එපා උන්වහන්සේලා දුක් විඳා කියලා. අර මම ඉස්සෙල්ලා කියපු කතාවෙත් පෙන්නන්නේ අපේ අය බුදුහාමුදුරන්වත් කර්ම විපාක දුන්න කෙනෙක්ගේ තියෙන බුදුහාමුදුරු දුක් විඳිනවා කියන එක. නමුත් කර්මක්ෂය කිරීමේ කර්මය දුකින් මිදිලා ඉන්නේ. ඒ කියන්නේ බාහිර කාරණා නිසා අතලතින් එන්න කම්පනයක් හිස් කරගත් අයට Tamanගෙන් සෑහීමටපත් වෙන්නේ. මේ බාහිර දේවල් වලින් උදම් මනන්න ඇකිලෙන්න කාරණයක් නැහැ. අනේ ඒක තේරුම් ගන්න. විපාක වාරයක් තියෙනවා ප්‍රවෘත්ති. ඒක ඔබට කුසල වුණාට උන්වහන්සේලාට කුසලත් නැහැ අකුසලත් නැහැ උපේක්ෂා සහගතයි. එහෙමයි තේරුම් ගන්න ඕන. නවතාලිය නොහැකි නමුත් ඉන්නතුරු ප්‍රතිසන්දියට බලවත් නැහැ. මෝහය යනු සත්පුද්ගල සංඥාවෙන් බැහැරවීමේ නොහැකියාවද. එනම් මගේ ආත්ම යන සිතුවිල්ල ඇති වෙන්නේ මෝහය නිසාද. මෝහය කියන්නේ ඒකම තමයි. ලෝභ මෝහ, දේශ මෝහ. මුලා වීම. අරමුණෙහි මමත්වෙන් ගැනීම. එතකොට පෘථග්ජන පුද්ගලයා ගව හැමනම් ලෝභයේ සමගත් මෝහය තියෙනවා, දේශ සමගත් මෝහය තියෙනවා. ආර්ය මාර්ගය යනකොට තව ටිකක් එහාට ලෝභය අඩු වෙනවා, දේශය අඩු වෙනවා. නැත්නම් ලෝභය ඉවර වෙනවා, දේශය ඉවර වෙනවා. ඉවර වෙනකොට ලෝභ මෝහ දේශ මෝහ නැහැ. නමුත් ලෝභ දේශ නැති මෝහයකුත් තව තියෙනවා නාගාමී සරහත් අතර. ඒ කියන්නේ මම එමි යන මුලාව කියන එකකින් පෙන්වන්නේ. තේරුම් ගන්න. නිසා මෝහය කියන පදේ ගම්බදු තියෙන්නේ මේ අර්ථයෙන් නෙමෙයි. නිකන් ඇස්සහ කටවහ කියන අර්ථයෙන් වගේ. නිසා මම මේ යන මුලාව. ඒක තමයි මම ඔය කියන වෙලාවකට අර එක ශිල්පයන් කෙනෙක් මට කතා කරලා පෙන්න කිව්වා මේ හිතන හැටියක්. මම නැති හැටි පෙන්නවා. මේ ශරීරයේ කොටස් 32කට බෙදලා ඊට පස්සේ ඒක හිතන හැටි මේ පෙන්වන්නේ. ආදාහනය කරලා නැත්තම් පුච්චලා අලු කරලා කන්දක් උඩට ගිහින් විසි කරපුවාම මම නැතිලු ඒකට. කයනේ මම නෑ කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ මම මයන්නත් නෙමෙයි කයන්න යන්නත් නෙමෙයි. අසුතවන්ත සූත්‍රයේ පෙන්නන්නේ සිතට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න පෘථග්ජනයට බෑ කියලා. සිතට එන කීයක් එනවද උදින රැ වෙනකල්? ඒ මොහොතේ එන දෙත් එක්කලා තිබෙන බන්ධනයක් නේද මම කියන්නේ. ඒක නේද මම කියලා තියෙන්නේ ලෝභයේදී ලෝභය මම, දේශයේදී දේශය මම, මෝහයේදී මෝහය මම, පවයේදී පව මම, පිනේදී පින මම කියලා. ඇලෙන්නාට පෘථග්ජනයාට. එතකොට තේරුම් ගන්න ඕනේ ඒ කාරණාවයි එතකොට ඒක සසර පුරුදු කරගත්තනේ මමත්වෙන් අරගෙන. පෘථග්ජන පුද්ගලයා ඒ සිතටනේ මමත්වෙන් ගත්ත නිසා පෘථග්ජන භාවයේදී ඒකෙන් මිදෙන්න බෑ කියලා තියෙනවා.
අන ආර්ය මාර්ගය කියලා කියන්නේ ඒකෙන් මිදෙන්න තමයි අර එකතු වීම වෙනුවට එකතු නොවීම මඤ්ඤමාණය වෙනුවට අමඤ්ඤමාණය පාවිච්චි කරන්න සතිය වඩන්න ඕන. දාඩිය නම් වැඩෙනවා දාන්න බැරිද හුලන් ටිකක් වදින්න. දොරවල් හයට දේශේ මතුවෙන කාරණා ගොඩක් අඩුයි. එම නිසා අනුගමනීය ප්‍රතිපදාව පුරුදු කිරීම අපහසුයි. දේශේ මතක් කර ගැනීමට වෙනත් ක්‍රමයක් තිබේද? මෝහයක් නම් දැනෙනවා ගොඩක් අඩුයි. දුක සහ බය වෙන විට දැනෙනවා. මේ ගැන පහදා දෙන්න. අන්න මේ මෝහය කියන වචනෙට වෙනත් අර්ථයක් තිබෙනවා වගේ මට පේන්නේ. දොරවල් හයට අවශ්‍ය නැහැ. හයෙන් හෝ හතර ඉරියව්වෙදී. එන්න ඕන ව්‍යාපාද විතර්කය. එතකොට මතු කර ගන්න විදිහක් අරන් බෑ. ස්වභාවයෙන් මතු වෙන්න ඕන. ගුරුවරයාට දරුවන්ට උගන්වන විට, රියදුරාට රිය පදවන විට, කීල් රියදුරාට මගයන් වැරදි කරන විට. අනේ ඒ විදිහට Taman මෙහෙවන ආයතන ප්‍රධානියාට සේවකයෝ වැඩ කරන්නේ නැති විට. අන කාමරාග ව්‍යාපාදනේ කැමැති විදිහට සිදු නොවෙනකොට තමයි මේක එන්නේ. ඒ ඔබ ඉන්න ශේස්ත්‍රය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඔබ කැමැති කොහොමද? ඒකට ඉඩ නැති වෙනකොට මේක එනවා. දැන් අපි කියමු බිරිඳ ස්වාමියා ගෙදර වැඩ ටික ඔක්කොම පාලනය කරන්න හදනවා. මට ඕන විදිහට වෙන්න ඕන කියලා. එහෙනම් බිරිඳ එහෙම නොකරනකොට දරුවෝ එහෙම නොකරනකොට ඔන්න ගෙදර යුද්ධයක්. තම තමන් ඉන්න ශේස්ත්‍රය තුල තමන් කැමති විදිහට නොවෙනකොට තමයි මේ මායя එන්නේ කියන එක තේරුම් අරගෙන එහෙනම් එන එක උදව්වක් තේරුම් ගත්ත කෙනාට. මොකද uppannam කාමිතක්කම් uppannam ව්‍යාපාදිතක්කම් කියලානේ තියෙන්නේ. හටගත්ත කියන එක. හටගන්න ප්‍රත්‍ය දෙන්න වෙනවා. හටගන්න නැතුව ඉන්න කියලානේ අපේ ওই භාවනා කරන අය හිතන් ඉන්නේ. සමාධියක් හදාන ඉන්නේ නැතුව ඉන්නවනම් දැන් නිවන් දැකලා හරි කියලා නෑ. ඒ අර හේතුවට ගැටෙන්න කාරණයක් නැති කරලා විතරයි තියෙන්නේ. ගැටෙන දවසට එනවා. ඒ නිසා ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට මේක සෝවාන් සිට අනාගාමී දක්වා තියෙනකල් එනවා තියෙන මට්ටමකින්. එන එක වදයක් හරි එන එකේ දුකක් තියෙනවා තමයි. නමුත් ඒක දැනගන්න ඕන එන්නේ තිබෙන නිසායි කියලා. බුදුන් වහන්සේ වදාරන්නේ එන්නේ තිබෙන නිසායි කියලා. ඉතින් තවදුරටත් එකතු වෙන පාරේ ගියොත් එන්න ඔබ බීජ රැස් කරනවා. නැත්නම් පොර දහනවා. එහෙම නැත්නම් පහනට තෙල් සහ වැටිය දානවා. ඒ නිසා තමයි එකතු නොවීම කියන වචනේ අපෙන්නලා තිබෙන්නේ. ඒක අලුතෙන් මම යොදපු වචනයක් ඔය අනිත්‍ය කියන වචනේ වෙනුවට ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලානේ තියෙන්නේ. ඒ කියන්නේ අර පැරණි එන විතර්කයට එකතු නොවීම තුලින් තමයි යාගේ බලය බිඳිලා යන්නේ. එහෙම තේරුම් ගන්න බලෙන් උපද්දා ගන්න යන්න ඕන නැහැ. තිබෙනතුරු කොතනින් හරි එනතුරු සිහියෙන් ඉන්න. අඩු වෙනකොට අඩුයි තිබෙනවා නම් අදාළ කාරණාවලදී මේකෙන් තවත් කරුණක් තියෙනවා ටිකක් කියන්න. සමහර විට සමහර ගෙවල් ඒවා ඉන්න අය පරිලාහ නිරයක් තුල ඉන්නේ. සමහරට යක්ෂ නැන්දම්ෙක් ඉන්න පුළුවන්. යක්ෂ ලේලියෙක් ඉන්න පුළුවන්. බුදුබණ තේරුම් ගත්තෙම නෑ එන්නෙම හැප්පෙන්න නම්. එතකොටත් මේක හරි අපහසුයි. එහෙනම් ඒකට වෙනත් විකල්පයක් හොයාගන්න වෙනවා. මොකද එහෙම හැමදාම ඉන්න බෑ. දෙපාර්ශ්වයට තේරෙනවා නම් සංසිඳව ගන්න හරිම ලේසි. එක පාර්ශ්වයකට අර යක්ෂ මට්ටමේ කෙනෙක් එක්කලා අමාරුයි. ඒ වඳු පීඩාවන්ටපත් වෙන බව මට රටේ තොටේ අයගේ කතා වලින් තේරෙනවා. ඔවුන්ට ගෙදර දාලා යන්නත් බෑ වෙන කරන්න දෙයක්වත් නෑ. ඉතින් ඔන්න ඔය වගේ කාරණා තිබෙනවා. නමුත් අර තම තමන්ට අදාළ ශේස්ත්‍රවලදී එන විට ඔබට ඒකට පුරුදුනේ එකතු වෙන්නනේ. ඒක තමයි ඔය දැන් වදයක් වෙලා තිබෙන්නේ. පෘථග්ජන භාවය තුළ මිදෙන්න බෑ කියලා බුදුන් වහන්සේ වදාළේ ඒකයි. එහෙනම් අපි අලුතෙන් සතිය හුරු කරලා එකතු නොවීමෙන් බාල කරගත්තාම තමයි ඒක වදයක් වන්නේ නැත්තේ. ඒකේ තියෙන අගය අඩු වෙනකොට, තුනී වෙනකොට, කාමරාග ව්‍යාපාද තුනී වෙනකොට. සෑහෙන උත්සාහයක් දරන්න වෙනවා ඉතින් ඒක. තවත් විස්තර තිබෙනවා නමුත් අපට ඒතරම් විස්තර කරන්න කාලයක් ලැබෙන එකක් නැහැ. යමෙක් පෘථග්ජන භාවයෙන් නිදහස් වුවද පූර්ණ ලෙස කෙලෙස් වලින් නිදහස් වී නොමැත.
එම නිසා ඔහු පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානාත්ම වශයෙන් විදර්ශනාවට නැගීමට සුදුසු තත්වයක සිටින බව එසේත් නැත්නම් තමා පෘථග්ජන භාවයෙන් නිදී ඇති බව තීරණය කරන්නේ කෙසේද? ඔබ මේ කියන එකත් හරි යමෙක් පෘථග්ජන භාවයෙන් නිදහස් වුවද පූර්ණ ලෙස කෙලෙස් වලින් නිදහස් වෙන්නේ නැහැ. පෘථග්ජන භාවය කැඩෙනවා කියන්නේ සෝවාන් වෙනවටනේ. සකෘදාගාමී අනාගාමී අරිහත් දක්වා කෙලෙස් නතන්න තියෙනවනේ තුනී කරගන්න. මොකද්ද මේකේ දැනගන්නේ? මේකට පද දෙකක් තියෙනවානේ. අර අරමුණට එකතු වී අරගන්න යන එක එකතු වෙන එක අනුසෝතගාමී. ඒක මලමිනියක් වගේ දැනගෙන පරණ අතීතයක් දැනගෙන ඒකට නොවි සංසිඳවන එක අර ඒකට කියන්නේ ආතාපි කියලා, කෙලස් තවන වීරය කියලා. අන්න ඒ ආපහු යන්න පටන් ගන්න එක පටිසෝතගාමී. එකතු වෙන එක පමාද විහාරී, එකතු නොවෙන්න ඕන කියලා තේරුම් අරගෙන ඒ සඳහා උත්සාහ දරන එක අපමාද විහාරී. ඒ තමයි Taman පෘථග්ජන භාවයෙන් වෙනස් වෙලා ආරි මාර්ගයේ යන බවට Tamanට සහතික ලක්ෂ ගණන් දීලා සහතික ගන්න ඕනෙත් නැහැ, කාගෙන්වත් සහතිකයක් ගන්න ඕනෙත් නැහැ, සමාධියක් හදාගෙන සෝවාන් කියලා හිතන්න ඕනෙත් නැහැ. මේ ආපහු යන්න ඕන. අනුසෝතගාමී පටිසෝතගාමී කියන්නේ. ඒක තමයි වචනේ. එහෙම නැත්නම් තව විදිහෙන් කියනවා නම් ආපු සංස්කාරයට එකතු වී අනේක මම මගේ ආත්ම කොට ගන්න තාක්කල් අනුසෝතගාමී. මම කියලා ගන්නෙ නැහැ එකතු වෙනවට ඒ කියන්නේ. අන්න දැන් මේකට එකතු වෙලා සතර හදනවා යරුණාම නිදහස් වෙන්න බෑ කියලා තේරුම් ගත්තාම ඔකට වෙන එක නොවෙන්න වීරිය කිරීම ආපහු යන අය. පෘථග්ජනයාට නිදෙන්න බැරි ආර්ය පුද්ගලයාට නිදෙන්න පුළුවන් කියලා පෙන්නලා තිබෙන්නේ. අන්න Taman එහෙනම් මේ සතර හදන කෙනෙක් නොව නිදහස් වෙන්න හදන කෙනෙක් බව Taman මේකට එකතු නොවෙන්න වීරිය දරනවා නම් Tamanට තේරලා තිබෙනවා නම් ඒක තමයි මේ අනිත් ඉතින් එහාට තව ප්‍රතිඵල ලැබෙනවා ඉක්මනට සංසුන් භවයේ. ඒක තමයි දැනගන්න තියෙන හොඳම කාරණාව කියලා. කාගේවත් සහතික ඕනෙත් නැහැ, කාටවත් අඟවන්න ඕනෙත් නැහැ. මොකද ඔය සාන්දිටික කියන එකේ තේරුම ඒකනේ. ධර්මයේ සාන්දිටිකයි කියලා කියන්නේ ඒ මොහොතේම ප්‍රතිඵල ලැබෙනවා කියන එකනේ. ඒ මොහොතේදීම එකතු නුණා නම් ඒකෙන් ලැබෙන සාන්තිය. දැන් මම ඔය මේ ගාතාවක් මෑතදී මේ පැහැදිලි කරලා තිබෙනවා. යතෝ සම්මස්සති කන්දානං උදයව්‍යං. යද්දි එද්දි සිටිද්දි නිදද්දි පවේදි පිනේදි ධානයේදී. අර ගුණම ඒකකදී ස්කන්ධයන්ගේ කන්දානං උදය හේතුපත්යෙන් හට ගැනීම එකතු නොවීම තුල නියාම. පංච උපාදානස්කන්ධය අනිත්‍ය කන්දානං උදයව්‍යං. යම් විටක ඔබ සම්මර්ෂණය කරනවා නම් අර සසර හැදෙන්නේ නැහනේ. අනාගතයට හේතු ඉතුරු වෙන්නේ නැහැ. එතන ලබන්න පුළුවන්කමක් තියෙනවා ලබති පීතිපාමොඤ්ඤං. පීතිපාමොදයක් ලැබෙනවලු. ඒකට තමයි මම කියන්නේ තමන්ගෙන් තැහිමටපත් වීම කියලා. ඒකට නිවන කියලා කියන ලැබෙයි කියලා නේද තියෙන්නේ. අර අතහැරීමෙන් ලැබෙන සැනසීම. ඒ නිසා අන්න ඒක ඔබට තේරෙවි. එතකොට ඒකයි අර බණාසා සෝවාන් වේ කියලා හරි ආරි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ පෙන්වන්නේ පටිසෝතගාමී වෙනවයි කියන එක. ඉතින් ඒක මේ වගේ සාකච්ඡාවකින් ඔබට එන්න පුළුවන් කමක් නැහැ. අපි මේවා සාරාංශ දේවල්නේ කතා කරන්නේ. නමුත් මම ඉන්න මාධ්‍යවල මාසෙට බණ 50ක් 60ක් නැත්නම් මේ පසුගිය මාසෙල නම් 83ක් දුකද කියලා තියෙනවා මාධ්‍ය හතරක. ඔයම 20ක් 30ක් අහලා බලන්න. එතකොට හරියනවා. නමේ මනෝද්වාරයට අකමැති ආකාරයේ කීමට අපහසු අකුසල් සිතුවිලි එනවා. එවැනි සිතුවිලි මම ගණන් ගන්නෙ නැහැ. ඔබ වහන්සේගේ දේශනාවල සඳහන් පරිදි ඒවා මමත්වයෙන් නොගෙන විදර්ශනා කරනවා. අන්නේ කියන වචනෙන් කෙරණ එක හරියට කරනවද කියන එකයි මට තියෙන ගැටලුව තියෙන්නේ. එම ආකාරය සිතින් එම සිතුවිලි අයින් කරනකොට ditta ධම්ම වේදනීය අපරාපරි වේදනීය උපවජ්ජ වේදනීය ලෙස කර්මය රැස්වීමෙන් වැළකෙනවාද? අකමැති ආකාරයේ සිතුවිලි එනවා. එවන් සිතුවිලි ඒවලට එකතු වෙන එක තමයි ගණන් ගැනීම. බය වෙන එක බය වෙන්නේ නැති වෙන එක දුක් නොවන එක තමයි එකතු නොවන එක තමයි ගණන් නොගැනීම කියලා කියන්නේ. ඒ මමත්වයෙන් නොගෙන ඉන්නවා කියන එකේ තේරුම ඒක තමයි. මට බැන්නා මට ගැහුවායි කියලා එකතු වුණොත් ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් මමත්වයෙන් ගත්තා. ඒක තමයි සසර හුරු කරගත්ත පාර.
නමුත් දැන් අලුතෙන් පුරුදු කරගන්න පාරක් තියෙනවා එකතු නොවීම සඳහා. ඊළඟට මේ ditta ධම්ම වේදනීය කියන වචන ටික නම් ඉතින් ඉස්කෝලෙන් ඉගෙන ගත්ත එකේ ඉඳලා හරියන්නේ නැහැ. ඒක ඉතින් අර මේ මොකද්ද ලස්සනව තමයි මම හම්බුණා මේ ළඟදී ඔය වගේ මේ සංඛාර කියන පදයට සිංහලෙන් ලියලා තිනවා මේ කසල වලින් හදගත්ත කය කියලා. නමුත් කසල වලින් හටගත්ත කයක් නෙවෙයි තියෙන්නේ. සංඛාර කියන්නේ පුණ්‍යාවි අපුණ්‍යාවි ආනිජ්ජාවි සංඛාරයෙන් හටගත්ත එක. මේ ගාතාවට අදාළ මට මතක් වුණේ නැහැ මෙතන. වගේ වැරදි අර්ථ තියෙනවානේ. අපේ පටිච්චසම්පාදයට කතා කරන්නේ ආත්ම තුනක් අරගෙන. මේකත් කතා කරන්නේ මේ ජීවිතේ ඊළඟ ජීවිතේ එහාට අරගෙන. අර ජීවිතයක් වශයෙන් බලන්නේ. හොඳයි සමාධිය ගැන මොකද්ද කියන්නේ? ලෞකික සමාධිය. ඒ මොහොතේ ලබන සුවය කියන එකට කියනවා ditta ධම්ම සුඛ කියලා. එතකොට මේ මොහොතේ නේද? ඒ මොහොතේ තියෙන සැප හෝ දුක තමයි ditta ධම්ම. පවහෝපින් දෙපැත්තේම. තව මොහොතකින් ඊළඟ මොහොතට මේක උපපජ්ජ වේදනීය. එතනින් එහා පැත්තට පණ ඇතිතුරු වෙන එක අපරාපාරී වේදනීය. ආර්ය පුද්ගලයා දුක් විඳින්න හේතු නැති කරන එක අහෝසි. ඉස්කෝල පොතේ ලියන්න පුළුවන් වැඩක් වෙන්නේ නැහැ ඒවා. උත්තර හරියයි නිර්දේශ කරලා තියෙන නිසා. නමුත් ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒ නිසා අහෝසි වෙන්නේ කර්මක්ෂය කිරීමෙන්. තේරුම් ගන්න. දහය කර්මක්ෂය කිරීම සඳහා මේ මොහොත සිහියෙන් ඉන්න විට ගත කළ යුතු ආකාරයේ එදිනෙදා ජීවිතයේ උදාහරණ යොදාගෙන පහදා දෙන්න. උදාහරණත් මට දීලා තියෙනවා. දැන් මම අද මේ කිව්වේ ඔක්කොම එක තැනක මේ ප්‍රශ්න තියෙන්නේ කියලා ඒකනේ. අර මම දවසක් කිව්වේ අනේ වැඩක් නැති ප්‍රශ්න අහන්න එපා කියලා. නෑ මේ දැන් නම් තියෙන්නේ වර්තමාන මොහොතේ ගැටලුව සම්බන්ධයෙන්මයි. ඉතින් ඔක තේරෙන තුරු කතා කරන එක හරිම හොඳයි. මේ කතා කරලා තිබෙන මහත්මයා හෝ නොවන මහත්මයා හෝ ස්වාමීන් වහන්සේ ඔක්කොම මම දන්නවා එමය මේකට කරුණ ඉදිරිපත් කරනවායි කියන්නේ. මේ අපි උදාහරණ ඔස්සේම බලමු. එදිනෙදා ජීවිතය කියලා මම ඉස්සෙල්ලත් මතක් කළේ. එදිනෙදා ජීවිතය. පිළිවෙත කියලා කියන්නේ එනම් පාසල් යනවා, උගන්වනවා, ගෙදර එනවා, කුඹුරට යනවා, කරනවා, වෙළඳාමට යනවා, බස් රථේ එලවන්න යනවා. එදිනෙදා ජීවිතය. හැබැයි අනිත් අය එදිනෙදා ජීවිතේන කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට විසංසාරට අහු වෙලා එන ගන්නවා. පු탁 යන පුද්ගලයා. එයාට තේරෙන්නේ නැහැ මම මේකට අහු වුණායි කියන්නේ. මට මායාව කියලා එකට එකතු වෙලා මායාවේ බන්ධනයට අහු වෙලා තවත් දුකක් හදා ගන්නවා. මොකද සංසාරේ පුරුදු කරගත්ත බලවත් පැත්ත. දැන් තේරුම් ගත්ත පුද්ගලයාට මම කිව්වේ මුලින් කිව්වේ දොරවල් 6යි. ඉරියව් 4යි. විතර්ක 3යි. වෙන මොකක්වත්ම උගන්වලා නැහැ මේ ත්‍රිපිටකයේ බුදුසාමයේ. මතක තියාගන්න. දොරවල් 6ට ගැටෙන කාරණා නිසා දොරවල් 6 පාවිච්චි කරනකොට ඔබ වාඩි වෙලා ඉන්නවා පුළුවන්, හිටගෙන ඉන්නවා පුළුවන්, ඇවිදිනවා වෙන්න පුළුවන්, නිින්ද නැතුව දිගා වෙලා ඉන්න පුළුවන්. මොනවද උපදින්නේ? කාම විතර්කය, කාම රාගය හෝ නැත්නම් විකෘති කාමයේ තියෙනවා නම් ඒක ඊට කරගන්න සැලසුම් ගහනවා ඊට පස්සේ. අම්මට හොරෙන්, තාත්තට හොරෙන්, පොලිසියට හොරෙන්, නීතියට හොරෙන්, යාළුවන්ට හොරෙන්, බිරිඳට හොරෙන් අන්න ඒක තමයි ඒ සඳහා එකතු වෙනවා කියන එකේ තේරුම. ව්‍යාපාද විතර්කේ දන්නවනේ හොඳට අරගන්න යන එක. මොන කළු වෙන එක, මරන්න මැරෙන්න හිතෙන එක. හිතෙන ඉස්සෙල්ලා ව්‍යාපාද විතර්කේ ඊට පස්සේ මරාර මැරෙන්න හිතක විහිංසාව විතර්කේ. එතකොට මේ තුනට එකතු නොවීම තමයි බුදුදහමේ පහාන සංඥා කියන්නේ. ප්‍රහාණය කරන්න එකතු නොවෙන්න ඕන. නමුත් සසරේ පුරුදුනේ එකතු වෙන්න. ඔය මෑතදී මම කතාවක් කියමින් කිව්වා සුනීතලට සෝපාකලට මහ ලොකු උගත්කමක් තිබුණේ නැහැ. නමුත් බුදුන් වහන්සේගේ ධර්මයේ තේරිලා දුකින් මිදුණායි කියලා. එහෙනම් සුනීතටත් තේරෙන සෝපාකටත් තේරෙන සරල ධමයක් වෙන්න ඕනනේ. දැන් මෙතෙන් ආවම ඔබට මේක තේරෙන්නේ නැද්ද? මේ සංසාරේ කලේ මේකට එකතු වෙලා මමත් වෙන්න අරගෙන සතර හදන එක. ඒකටයි බුදුරජාණන් වහන්සේ සංස්කාර නිත්සුකාත්මකට ගැනීම කියලා අර්ථයක් දීලා තියෙන්නේ කිව්වට තේරෙනවද? දැන් ඒකට එකතු නොවීම අර මගේ අවේරණච සම්මන්ති කියලා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලනවා කියන්නේ එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? උප්පන්නං කාම විතක්කං. අර බාහිර කාරණා සහ සිත ඇතුලේ තිබිලා උපදින එක.
කාම විතක්කං හෝ ව්‍යාපාද විතක්කං හිංසා විතක්කං. අන්න දැන් ඒකට එකතු නොවන එකට තමයි නාද වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරොත් යන භවං ගමේති පදවලින් පෙන්වන්නේ ප්‍රහාණය. එහෙනම් අන්න දැන් එදිනෙදා ජීවිතේ ඕන කෙනෙකුට තම තමන්ගේ ජීවිතය. ඒක තුල තමයි තමන්ගේ මේ සර්පය හැංගිලා ඉන්නේ. ස්වාමියා සහ බිරිඳ අතර ගැටුම නම් එතනයි. අසල්වාසහසෙම ගැටුම නම් එතන එක හටගන්නේ. දේශපාලන ලෝකේ ගැටුම නම් ඔවුන් සමග. රියදුරාණන් තමන් රෝණිට වාහනය ගෙනියන්න බැරුව මගින් හරහට පයින්නවා ත්‍රිවිල් රියදුර වැරදි කරනවා. එතකොට එයාට එතනදී. කොන්දොස්තර මහත්තයාට නම් පස්සට යන්න ඉස්සරහට යන්න කිව්ව අහන්න නැතුවම තමයි අන්න එහෙම. ඒ ඕනතරම් උදාහරණ තියෙනවා. අපි මේ තියෙන උදාහරණ තුන අරන් බලමු. මම මල් පාත්තියක් සකස් කරමි. මේ අවස්ථාවේ කැමති කෙනෙක් සිහියට එයි. එවිට මා සාමාන්‍යයෙන් කරන්නේ ඔහු සමග සිහින ලෝකයට යාමයි. එසේ නොකිරීමට හිතන ආකාරය. ඒ කියන්නේ තාමත් අර සිහිනේ සිතුවිල්ල රස විඳින්න කැමති කියන එකකින් පෙන්නන්නේ. මල් පාත්තියක් සකස් කරමින් ඉන්නකොට පැරණි මොකක් හරි කතාවක් මතක් වුණා නම් දැන් ඊට පස්සේ ඒක ඔස්සේ යනවා කියන්නේ සිතුවිල්ලක් විඳිනවා. ඇත්තක්ද? ගත වෙච්ච අතීතයක් ඒක ඉවරයි මේ මොහොතේ තිබුණා කියමුකෝ. දැන් ඒක මතක් වෙනකොට පිනු වෙච්ච හිතුවිල්ලක්. දැන් තවත් ඒකට ප්‍රිය නිසා මේක අල්ලගෙන යන්නේ. Taman ළඟ තියෙන දුර්වලකමක් මේක. මම මේ හීනයක් නේද දකින්නේ නැත්නම් මේ බොරුවක් පස්සේ යනව නේද කියලා තේරුම් ගත්තාම තේරෙනකොට ආපහු මල් පාත්තිය ගාවට එන්න පුළුවන් වෙයි. ඒකට ප්‍රිය නිසා තමයි තාමත් එකෙන් පස්සෙන් යන්නේ. ඔය සමහර තරුණ දුවලා පුතාලා කියන්නේ සිහිනමානවා කියලා. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවිතේ ඉටු කරගන්න බැරි දේවල් තියෙනවා. නීතිය නිසා හරි, ධනෙ නැති නිසා හරි, තව මොනවා හරි නිසා. දැන් ඔවුන් හිතා සතුටු වෙනවා. එතකොට ඒ අර ඕක තමයි බාහිරවලුත් කරන්නේ. බාහිර දේවල් උදව්වෙන් සිතුවිල්ලට එකතු වෙන එක. ඒ නිසා තමයි මේ කාමය කියලා කතා කරන එකේ තිවෙන්නේ බුදුන් වහන්සේ වදාරලා සංකප්ප රාගෝ පුරිසස්ස කාමා. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. හරි ලස්සන ගාතාවක් ඕක. බාහිර වස්තු වල ඇති කාමයක් නැහැ. Taman හදාගත්ත සංකල්පය. ඒකයි Taman තලු මරන්නේ. මමකට තලු මරනවා කියලා කියන්නේ. ඔකට මම කියපු උදාහරණයකුත් තියෙනවා. අනේ කරුණා කරලා තේරෙනකන් කල්පනා කරන්න. සාමාන්‍යයෙන් මගේ ජීවිතේ යමක් තේරෙන්නේ නැත්නම් ඒක තේරෙන තුරු කල්පනා කරනවා. තමකට අවුරුදු 25ක් විතර කල්පනා කරපුවා තියෙනවා. අතාරින්න එපා. මේක අහලා නැත්නම් අහගන්න. මේ ඔය මස් කටුවක් කියන වචනයක් තියෙනවනේ කාමේ. ඇයි එහෙම කිව්වේ? ඒක එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. එහම මොකද එක දෙයක් ආශ්‍රයෙන් තේරුම් ගත්තනේ. අපි කියමුකෝ හරක් මස් ගෙනාවා කියලා ගෙදරකට. ඒ හරක් මස් කාලා විසි කරනවා කටු ටික හපන්න බැරි ඒවා. රසය ඉවරයි රස විඳලා. රස ඉවර වුණාට කුයිල ඉවර නැහැ. ඒ නිසා සුනකේකට දැනෙනවා මේ කට මාංශ වලට අයිති දෙයක් කියලා. මේක අරන් ගිහින් තනියම ඉඳගෙන තනකොළ ගොල්ලකටලා ඉඳගෙන මේක හපනවා. හපන්න බැරි එකක් නිසා තමයි අවිසි කරලා තියෙන්නේ මස් කන අය. දැන් මේ හපුවට මෙලෙක් වෙන්නේ නැහැ. තව ටිකක් දුර හපාන යනකොට අපේ වගේ මේ හක්කේ මේ මම මේ දත් ඈතින් තියෙන සුනකීන්ගේ. දැන් මේ මස් කට්ටේ තදට හක්ක තුවාල වෙලා ලේ එන්න ගන්නවා. දැන් ඒ ලේ වල රස උට දැනෙනවා. දැන් උ මස් කට්ටේ රස විඳිනවා කියලා හිතනවා. ලේ උපදින්න මස් කට්ට උදව් වුණා ඇරුණාම මස් කට්ටේ රසේ නෑ ලේ වල රසේ නේද විඳින්නේ අර. ඔන්න ඔතනෝක තේරුම් ගන්න මේ කාමයේ විඳිනවා කියලා කියන්නේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රස, ස්පර්ශ, බාහිරේ කියනවා මස් කට්ට වගේ දෙයක්. ඔබට අදාළ සිතුවිල්ලක් උපදවාගෙන විඳින එකයි ඒකයි ඔය කාමයේ සිහිනයක් මස් කට්ටක් කියලා පෙන්වනකේ තේරුම. අනේක තමයි එතකොට තමයි මේක කවදාවත් මේ සිතුවිල්ල උපදවාගෙන ඉඳලා ඇති වෙන්නේ නැහැ. මේක අතාරින්න ඕනේ ඊට වඩා හොඳ සුවයක් ඊටහයින් තියනවා කියලා තේරෙන්නේ. දෙක මා උයමින් සිටිමි. රැකියා ස්ථානයේ වැඩක් මතක් වේ. ඒ ඇත්ත ලෝකේ පවත්නා සම්පත් භාවිතෙන් කළ නොහැකි මට්ටමේ අතිශෝක්ති සීනමැවීමක් පටන් ගනී. මේ தત્ත්වය වළක්වා සිත හසුරුවා ගන්නේ කෙසේද? මොකද උයමින් ඉන්නේ. එහෙනම් ඔබට එහෙනම් අර සිහින ලෝකයේ ඔස්සේ පියාඹල යන පුරුද්ද ඇති. ඒ නිසා මේකේ උයන එකේ සතුටක් නැති නිසා අරකට එකතු වෙලා යනවා. එහෙන් කලක් ගිහින් පුරුදු නිසා තමයි ආයෙත් යන්නේ. එහෙනම් ඔබට දැන් අර මෙතනින් පිට ගිහිත ගියයි නේද කියලා පොඩ්ඩකින් මතක් වෙයි.
නම් ආපහු අරන් එන්න මෙතෙන්. දැන් ඒ ගියේ මොකේද? අන්න එහෙමයි බලන්න ඕන. ඒ ගියේ කාම විතර්කේ. සතුටු වින්ද කියන එකේ තේරුම ඒ කාම විතර්කයක් ඔස්සේ ගියේ. ඒ උප්පන්නම් කාම විතක්කමව දන්නේ නැතිකමනේ අර තියෙන්නේ. එහෙනම් සිතුවිල්ලක් තල් මරනවා කියලා තේරුම් ගත්තාම අන්න ටිකක් වෙලා යනකොට මං කිව්ව දේ සිදුවේ පච්චාජාත පස්සේ උපදී මේ යන්නේ වැඩක් නැති එකක් නේද කියලා. තව ටිකක් දිනු වෙනකොට මේ අන්නයි හදන්නේ වැරදි පැත්තට කියලා තේරෙයි. වළක්වා ගන්න පුළුවන්. තව ටිකක් දිනු වෙනකොට එයා එන්න ඉස්සෙල්ලා Tamanට සිහිය තේරෙයි මෙන්න මේ ගොනා පොල් පැලේ කණ්ඩ හැරෙනවා කියලා. වැරදි පැත්තට යන්න හදනවා කියලා විතර්කයට එකතු වෙන්නේ. එහෙමයි මේක ක්‍රමයෙන් දිනු කරන්න ඕන සතියක් කියලා කියන්නේ. ඔය විදේශගත පොත්පත් මං ගණනාවක් කියවලා තිබෙනවා. ඒවැ වුන් පෙන්නලා තියෙන කරුණක් තමයි බුදු සමයේ සතියට මුල් තැන දෙන එකක්. නමුත් ඒ සතියට කියන්නේ ඔය ලෝකේ කතා කරන ඔයකට නෙමෙයි. ඊට වඩා ගැඹුරු අර්ථයෙන් ගන්න ඕනේ. කොහොමද ගන්න ඕන? අපමාදව අමත පදං. සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදයේ නිවනට මග. ඒක නිවනට මග අප්‍රමාද වීම තුලින් කෙලෙස් නැතෙන්න ඕන. එහෙනම් ඒ සතිය කියන්නේ මොකද්ද? අරමුණ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වශයෙන් එකතු වෙන පුරුද්ද වෙනුවට එකතු නොවීම. දියුණු කරන සතිය. තුන. සිහියෙන් සිට සිතුවිල්ල එනු දැකගත හැකිය. එය නාම රූප ඇති වුණා. කැමැතිය සැපේ මිතුරුවේ කියලා ගත්තා. ඔන්න මම ඇලුනා. මේ ඇලිලා ඉන්නේ පළක් නැති සිතුවිල්ලකට කියලා හිතන්න පුළුවන්. එතනින් එහාට කුමක් කරන්නද? ඇලුනේ ඇයි? තාමත් ඒක සිතුවිල්ලක් බව නොදන්න නිසා. ඇලුනේ ඇයි? පරණ ඇතුළත තිබිච්ච පුරුද්දක් එන නිසා. එතනින් එහාට මොකද්ද පෙන්වන්නේ? නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. මේකට එකතු වෙලා සතර හදන්න ඇරුණාම ලබන්න පුළුවන් නිවනක් නැහැ. ඒ නිසා ඒකට එකතු නොවෙන්න දිනු කරන සිහිය තියෙන්න වෙනවා. මේකට එකතු නොවීම තුළ හිස් තැනකටපත් වෙන්නේ නැහැ. මේ ඇතිවි නැති එක වෙනකොට තවත් එහාට මං කිව්වේ තමන්ගෙන් සෑහීමටපත් වීම කියලා එකක් තියෙනවායි කියලා. උත්තරීතර සැනසීමක් හම්බ වෙනවා. ඒ උත්තරීතර සැනසීම පිළිබඳ ඉඟියක් දැනුණ පුද්ගලයානේ ඔය සෝවාන් පුද්ගලයයි කියලා කියන්නේ. එහෙනම් මේ අරමුණ පස්සේ මුළු බඳින පුංචි සැප වෙනකොට ලොකු සැපත සඳහා මේකට එකතු නොවීමයි අතහැරීම කියලා කියන්නේ. ඒ කියන්නේ පුංචි සැපතක් ලොකු සැප සඳහා පොඩි සැපත අතහරින්න කියලා. ඒ බාහිරින් අතහරින්න කියන එක නෙවෙයි ඊයේ පෙන්වන්නේ. අරමුණේ එකතු වෙනු ඉන්න අතහරින්න කියන එක. ඉන්නේ හාට කරන්න ඕන දේ ඒකයි. ඒ නිසා මේ කියන කතාවේදී එකතු වෙලා හවුලේ භාවනා කරන්න බෑ. ඉඳගෙන කරන්නත් බෑ. ඔය බුදුන් වහන්සේ ඊට 4 ඉරියව්වම දීලා තිබෙනවා. විතර්ක 3 දීලා තිබෙනවා. දොරවල් 6 දීලා තිබෙනවා. තම තමන්ගේ ඕනෑම ශේස්ත්‍රයක් තුළ තේරුම් ගත්ත පුද්ගලයාට අන් අය සමග වැඩ කිරීමේදී ඇතුළතින් තමන්ට හදන්න තියෙනවා. ඒක අන් අය දන්නේ නැහැ. ඒ භාවනාව කරන බව අය දන්නෙත් නැහැ. ඒකට පඩි කැපෙන්නෙත් නැහැ. තමන් ඇතුළතින් කරගන්නවා. මේ தත්ත්වයේ තේරුම් ගත්ත පුද්ගලයාට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපදින්න හේතු යෙදෙන එක උදව්වක්. ඒවා හිත ඇතුළත වෙලා නැති කරන්න බෑනේ. උපන් එකට එකතු නොවීමෙන් නැති කරන්න කියලානේ පෙන්වන්නේ. එහෙනම් උපදින්නම ඕනනේ. දැන්වත් පිළිගන්නවද අරමුණක් නැතුව හිත හදාගෙන ඉන්න සමාධියක් නෙමෙයි බුදු සමයේ පෙන්වන්නේ කියලා? එතකොට කොහොමද පහන සංඥා ගලපන්නේ? අන්න එහෙම ඔබ ප්‍රායෝගිකවම තේරුම් ගන්න. තේරුම් ගත්තාම ඔබේ අවබෝධය බවට පත් වෙනවා. ඊට පස්සේ මම හිතන්නේ මේ පිළිමද ලබති පීති පාමොච්ඡම් ප්‍රීතිපමදේකොත් ලැබෙයි. මේක බොහොම සරලයි කියලාත් තේරෙයි. සරල වුණාම සරල මිනිස්සු හැදෙයි. සරල වුණාම මේ සමාජයට අවංක මිනිස්සු හැදෙයි. දැන් මේ පවතින බුදු සමය තුළ අවංක මිනිස්සු හැදෙන බව පේන්නේ නැහැනේ. මොකද අධ්‍යාපන රටාව සකස් කරලා තියෙන්නේම තරංගය සඳහා. තරංගය යන්නේම ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරත් එක්කලා. ඊට පස්සේ එතනින් එහා පැත්තට උගත්තු තමයි. නමුත් උන් අවංක පුද්ගලයෝ නෙමෙයි. 18 බිඳුවක් දාලා 10000 කරලා ඊට පස්සේ 9000ක්ම ගන්න පුළුවන් නේ. 10000ට බිඳුවක් දාලා ලක්ෂ කරලා 90000ක්ම ගන්න පුළුවන්. අන්නෙම බිඳුවෙන් ගහන ගැහිලිනේ තියෙන්නේ. ඒ වඳු පිරිසක් ඉන්න රටක් මේක මතක තියාගන්න. ඉහළ පහළ හැම තැනම. වෙන මේකෙන් ගොඩ ගන්න බුදු සමයේ මේ පෙන්වන මේ අවංක භාවයක් නෙමේක Tamanne බොරු කරන්න බැරි.
ඔය දවල් මිගිල් රෑ දානියෙල් ක්‍රමයට ඇඳුම ඇඳගෙන බෞද්ධකමක් පෙන්වලා ඇතුළතින් මේ ඔය කරන්නේ තක්කඩි වැඩ ටිකක් නම් ඒකෙන් පෙන්වන්නේ ප්‍රායෝගික නෑ කියන එකනේ මිනිස්සු. මේ බුදු සමයේ ප්‍රායෝගික මිනිසුන් හදන දෙයක්. එදත් ප්‍රායෝගික මිනිසුන් හැදුවා බුදුරජාණන් වහන්සේ. අදත් මේ සමාජයේ මේ ප්‍රායෝගික මිනිසුන් හැදුනොත් භික්ෂුව තුළ, භික්ෂුණිය තුළ, උපාසක තුළ, උපාසිකාව තුළ, සමස්ත සමාජය තුළ අර ඒකට ආයේ මහානකම කියලා එකක් නැහැ. මහානකමේ එදා කලේ ධර්ම ප්‍රචාරක සේවාවක් ධර්මදූතයන් වහන්සේලා වශයෙන්. අද ඒ කටයුත්ත අවශ්‍ය නැහැ. අද හරියෙන් තේරුම් ගත්ත එක්කෙනෙක් හිටියත් ලෝකෙටම ඇති. මට පේන හැටියට. අනිත් අයට තියෙන තේරුම් අරන් අනුගමනය කරන්න. ඒ නිසා අපිට අපේ රටක් වශයෙන් අපට උරුමයක් තිබෙනවා. පාරම්පරික උරුමයක් සහ දායාදයක් තිබෙනවා. මේ වටිනාකම අතහරින්න නැතුව ඒන් ප්‍රයෝජන ගන්න ඕන. හැබැයි අපිව අවංක හොඳ මිනිසුන් බවට පත් වුණොත් ඒ ධර්මයේ ප්‍රායෝගිකත්වය තුළ ලෝකයා පිළිගනිමි බුදු සමය. එහෙම නැතුව මේ හන්දියක් ගානේ බෝධි හැදුවයි කියලා, පිළිම හැදුවයි කියලා, ලොකු ලොකු චෛත්‍ය හැදුවයි කියලා මේකේ කරන අපරාධ ටික දැක්කහම ඒ බුද්ධ ධර්ම වැඩක් නැහැ කියලා තමයි බුද්ධිමතුන් හිතන්නේ. වචනයක් විතරක් කියන්නම්කො මම ඕනනම්. ව්‍යාපෘතියකින් 55ක් ගතා කරනවා නම් 45ක් නම් වැඩක් වෙන්නේ. උපදින ඉන්න දරුවන්ට වඩා වැඩි ප්‍රමාණයක් මවුසවල ගබ්සා කරනවා නම් 80ක් මත්පැන් බොනවා නම් බෞද්ධයෝ ඒ හැදිලාද? ඒ බුද්ධ ආගමද? ඒ පිටපැත්තෙන් ලේබලයක් ගහගෙන දුස්චරිත ටික ඔක්කොම කරන බෞද්ධකම. තව තියෙනවා විස්තර කියන්නේ. මේවා අවම වෙන්න ඕන. අන්න එතකොට මේ බුදු සමයෙන් පෙන්වන ප්‍රායෝගිකත්වය තුළ මිනිසුන් අවංක වෙනකොට රට දියුණු කරන්න ඔච්චර මහන්සි වෙන එකක් නෑ. මේ දියුණු කරන්න බැරි උපේනවට ඩගසා කරන හින්දානේ. ඉහළ තැන් වල ඉස පහළ තැන් වලට වෙනවා මේ සිද්ධිය. ඉතින් මේකත් එක්ක මේ නිවන් ලබන්න බෑ. මතක තියාගන්න. නිවෙනවා කියන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිවෙන එකනේ. දැන් ඔය ගසා කරනවා කියන්නේ ලෝභය කියන එකනේ. එනිසා මේ අවංක මිනිසුන් හදන දෙයක් ප්‍රායෝගිකව. එතකොට ඉතින් තව රටේ තොරේ කරන ගසාකෑම හොරමැර තක්කඩිකම් ඔක්කොම නතර වෙයි. කල්පැනහු බෙහෙත් වෙනදම් කරන්න බැරි වෙයි. කල්පැනහු හල් මැස්සන් වලට දයි දාලා විකුණන්න බැරි වෙයි. එකට දෙකක් ලාභ ලබන කෛරාටිකම් කරන්න නැති වෙයි මිනිස්සු. අන්න එහෙම නෙවෙයි. ඒ සමාජය වෙනස් වෙන්නේ Taman අවංක භාවයටපත් වීම තුළ. එහෙම පරිවර්තනීය වෙනසක් කරන්න මිනිසා ආපහු යන කෙනෙක් වෙන්න වෙනවා. අපි තවත් දවසක තවත් විස්තරයතුව කතා කරමු. එහෙනම් ඔන්න ඔබ මට සවන් දුන්නා. මගේ කාලය මං හිතන්නේ තව මිනිත්තු කිහිපයක් විතරයි තිබෙන්නේ. නමුත් දැන් ප්‍රශ්න පත්‍රය අවසానයි. ඒ නිසා අපි මේක තේරුම් අරගෙන එදිනදා ජීවිතේ ප්‍රායෝගික වෙන්න හදමු. Tamanට මුහුණ දෙන්න තියෙන ගැටලු වලදී මේ දවස්වල රූපවාහිනිය පෙන්වන්නේ මේ හැමතැනම කොක්ක දාගන්න ඒවානේ. හැමෝම පාවිච්චි කරන්න හදන්නේ ප්‍රශ්න විසඳගන්න ලෝභය, ද්වේෂය, මෝහයනේ. ඒවෙන් අපි දකින්නේ එහෙමයි. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්න විසඳගන්න ක්‍රමේ පෞද්ගලිකව කියලා තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ ඕන් මාරාවේශ වෙලා වැඩ කරන්න තේරම. මාරේ අවුල් අතර ඉන්නේ. ඉතින් ඒ නිසා එන්න ප්‍රශ්නේ ඔද්දල් වෙනවා නැත්නම් සංකීර්ණ වෙනවා. ඒව පිළිබඳව කතා කරන්න තව ටිකක් ගොඩක් වෙලා යාවි. නිසා අපිට මේ යම් තීරණ ගන්නවා නම් රජයක් ඒකේ පාඩුවක් හරි අසාධාරණයක් හරි වැරද්දක් හරි තියෙන්නත් පුළුවන්. නමුත් ඒක ප්‍රතිපත්ත මේ තීරණයක් නම් ඊට විකල්ප වෙනවා ඇරුණාම වෙන කරන්න දෙයක් නැහැ. එහෙමයි අත්ත සිද්ධිය. ඒකයි අර මගේ අත්තගේ කතාව මම කිව්වේ. ඕවට කරන්න දෙයක් නැහැ. ඒ ගැඹුරු ධර්මයක් කරගෙන කිව්වා නෙවෙයි. අර වෙච්ච දෙයට එන්න සෙයිද කියලා තියෙනවානේ දෙවලින් භාෂා වචනයක් අන්න ඒ වගේ එකක්. ඒ පෘථග්ජනව හිත හදාගන්න හැටි. අපි එහෙම නෙමෙයි. අපිට මේ හදාගත්ත අතීතයක් එන්නේ ඒක තමයි අපේ වදය. ඒක තමයි අපේ හතුරා, මාරයා. මේ මාරයාට එකතු නොවීමෙන් මාරයා පරාජය කරන්න ඕන. එතකොට සරලයි. එතකොට සුනීත තේරුම් ගත්තා කියන එක ප්‍රශ්නයක් අපිට නැහැ. සෝපාක තේරුම් ගත්තා කියන එක. නිසා ඔබටත් මේ ලබාගත් ජීවිතය තුළ ආටෝප බුදු සමය වෙනකොට ප්‍රායෝගික බුදු සමය තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ඔබේ ජීවිතයේ ගැටුම් අවම කරගන්නට මම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියමින් අදස් සමුගන්නවා. නැවත හමු වෙමු.